ධර්මානුශාසනාව සදහැවතුනි අද බක් පුර පසළොස්වක පොහෝදා දේශකයාණන් වහන්සේ කුරුණෑගල ඓතිහාසික දොළුකන්ද සලිය අරණ අරණ්‍ය සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය විචිත්‍රභානක රාජකීය පණ්ඩිත සද්ධර්ම කීර්ති ශ්‍රී පූජ්‍යපාද වේදෙනියේ නන්දසීල ස්වාමින්ත්‍රයන්න් වහන්සේ මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන් ලෝලුවාගොඩ මදුරුපිටිය පදිංචි KWEML විජේසුන්දර මහතා ඇතුළු පිරිස. කිරුළපන කොළඹගේ මාවත පදිංචි සෝමා ගුණසේකර මහත්මිය. වේයන්ගොඩ මාබොදල විතානමුල්ල පදිංචි YHP අශෝකාරංජනී පතිරත්න මහත්මිය. කොළඹ 7 පදිංචි දෙවාන් ගුණරත්න සහ දෙවන්‍යා ගුණරත්න යන දූදරුවන්. පාදෙනිය ඇඹලේගොඩ පදිංචි RM ජයරත්න මහතා සහ PM කමලාවතී මහත්මිය. බුලත් කොහුපිටිය තිලකසෙවන පදිංචි චාල්ස් ධර්මසිරි හේවගේ මහතා. ගල්කිස්ස ගාලුපාරේ පදිංචි සදහැවත් පින්වතියක්. සදහැවතුනි, ලෞකික ලෝකෝත්තර දියුණුවට වීර්ය උපකාර කරගන්නා ආකාරය පිළිබඳවයි අද දේශකයාණන් වහන්සේ ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්කිතං කତ୍වා
අප්පමාදේන සම්පාදේත ආමභන්තේ සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරිමානි භික්ඛවේ සම්මප්පදානානි කතමානි චත්තාරි ඉද භික්ඛවේ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහතිති. අවබෝධ කළ යුතු වූ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය සංසාරේ අනාදිමත් කාලයක් පුරා පිරූ දානාදී සමත්‍රින්සත් පාරමී බලයෙන් ස්වයංභූ ඥානයෙන්ම ගුරුපදේශ රහිතව අවබෝධ කොටගෙන දුකින් මිදෙනු කැමති සමස්ත ලෝකවාසීන්ටම ඒ සදහම් මග මහා කරුණාවෙන් පහදා දුන් උත්තරීතර ශාස්තෘවරයාණන් වහන්සේටයි පින්වත්නි අපි බුදුරජාණන් වහන්සේ කියලා ගෞරවයෙන් ආමන්ත්‍රණය කරන්නේ සරණ යන්නේ හරදයංගම නමස්කාර පුද දෙන්නේ. ඒ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්ම කොට්ටාස හතරත පින්වත්නි ශ්‍රී ලංකා ගුවන් විදුලිය බක්පුර 15ක් පොහෝදා රාත්‍රී විසුරුවා හරින මේ සද්ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගන්නට යෙදුනේ අංගුත්තර නිකායේ චතුෂ්ක නිපාතයට අයිති මෙලව දියුණුවත් පරලොව දියුණුවත් ලෞකික දියුණුව මෙන්ම ලෝකෝත්තර දියුණුවත් සාධනය කරගනු කැමති සියලු දෙනා විසින්ම ඒ බලාපොරොත්තු අභිමතාර්ථයන් සාක්ෂාත් කර ගැනීමට අවධානය යොමු කළ යුතු වීරිය පිළිබඳ කියවෙන සම්මප්පදාන සූත්‍රය. පින්වත්නි මේ බණහන හැමදෙනාටම ජීවිතයේ විවිධාකාර බලාපොරොත්තු තිබෙනවා. ජීවිතයක් ජීවත් කරවන්නේ
බලාපොරොත්තු. මෙලව ජීවිතයට බලාපොරොත්තු වන දියුණුවක් ලෞකික වශයෙන් තිබෙන්න පුළුවන්. එවගේම ලෝකෝත්තර වශයෙන් දියුණු වෙන බලාපොරොත්තු වන සැනසීමක් දියුණුවක් තිබෙනවා. ඒ දෙලව අභිවෘද්ධියටම ලෞකික ලෝකෝත්තර උභයාර්ථයටම බලාපොරොත්තු වෙන ඉලක්කයට යාගන්නට කෙනෙකුගේ සිතක තිබිය යුතුම ගුණයක් වීරිය. එදා මාතු පෝෂක භවයේදී ආදරණීය මෑණියන් කරපිට තබාගෙන සද්දිනක් මුළුල්ලෙහි තමන්ගේ ජීවිතය වගේම ආදරණීය මෑණියන්ගේ ජීවිතයත් බේරාගන්නට මාතු පෝෂක තරුණ පුතණුවන්ට හැකිවුණේ ඒ තරුණ හිතේ වීර්ය තිබ්බ නිසා. සාමාන්‍ය කෙනෙකුට හිතන්නටවත් බැරි තරමේ මහා අභියෝගයක් නේ. ආදරණීය මෑණියන් කරපිට තබාගෙන මේ මහා මුහුද තරණය කිරීම. දෙවියන්ගේ පව අවධානයට බ්‍රහ්මයන්ගේ පව අවධානයට මේ තරුණයා යොමු වුණා. අවසානයේ දින 7ක් මහා වීරියක් කරලා තමන්ගේ ජීවිතයත් බේරගෙන ආදරණීය මෑණියන්ගේ ජීවිතයත් බේරගන්නට මාතු පෝෂක තරුණ පුතාට පුළුවන් වුණා. මේ අම්මා මේ පුතාට මහා පුදුම ආශිර්වාදයක් කළා පින්වත්නි. තමන්ගේ ජීවිතය ගැනවත් නොසිතා නොබලා මගේ ජීවිතය රැකදුන් රත්තරන් පුතේ මේ පිනෙන්ම නුඹ මතු ලෞතුරා බුදුවයන් මගේ පුතා ලෞතුරා බුදු වේවා කියලා මේ අම්මා ප්‍රාර්ථනා කළා. මෙන්න මේ ආශිර්වාදයත් සමග තමයි බුද්ධෝහං බෝධිස්සාමි මුත්තෝහං මෝච්චයේ පරේ තින්නෝහං තාරයිස්සාමි සංසාරෝගා මහභයා කියන මේ ප්‍රාර්ථනාව මාතු පෝෂක තරුණ හිතේ ඇති වුණේ. මහා සාගරය තරණය කළා වගේ සංසාර සාගරයක් තරණය කරන්නෙමි. ජරා මරණාදී දුකෙන් නිදහස් වී නේක දුක්ඛ දෝමනස්යන්ට ගොදුරු වෙමින් මෙසසර දුක් විඳින සත්වයින්ද සසරින් එතර කරවමි යන මේ ප්‍රාර්ථනාව ඒ සිතේ ඇති වුණා. එතෙන් පටන් සත් අසංකේය කල්පලක්ෂයක් පුරාවට මනෝ ප්‍රනිධාන නව සංකේය කල්පලක්ෂයක් පුරාවට වාග් ප්‍රනිධාන සාරා සංකේය කල්පලක්ෂයක් පුරාවට මහා ප්‍රනිධාන වශයෙන් 20 අසංකේය කල්පලක්ෂයක් මුළුල්ලෙහි ලෞතුරා බුදු බව පිණිස ඒ බෝසත් හිත පුරුදු කළේ පුහුණු කළේ අපමණ වීරයක් ඒ හිතේ වැඩුණ නිසා. වීරය නැත්නම් අනිකුත් පාරමී ධර්ම ගුණ ධර්ම දියුණු කරගන්න ලැබෙන්නෙත් නැහැ. ලෞතුරා බුදු පදවිය දක්වා ආව ගමන පින්වත්නි මල් පාවඩ මැද්දේ ආව ගමනක් නෙමෙයි. සත්පුරුෂීන් මැද්දේ පාරමී පිරුවත් නෙමෙයි. හැමදාමත් ලෝකේ සත්පුරුෂයෝ අඩුයි පින්වත්නි. බහුලව ඉන්නේ අසත්පුරුෂයෝ. ඒ අසත්පුරුෂ ලෝකේ බෝසත් හිත දියුණු කරනකොට බුදු බව පිණිස
පාරමී ධර්ම පුරණකොට කරදර කම්කටොළු කොතෙකුත් පැමිණියා. ඒ සියල්ලම පරාජයට පත් කරන්න, ඉවසාදරාගන්න, එයත් පාරමිතාවක් බවට පත් කරගන්න පුළුවන් වනේ අපමණ උත්සාහයක් බෝසත් හිතේ තිබ්බ නිසා. පින්නතුන් අහලා ඇති මහා සාගරයේ ජලයට වඩා ලේදන් දුන්න කියලා බුදු බව පිණිස. අහසේ තරුවලට වඩා ඇස් දන් දුන්න කියලා. මහාමේරු පර්වතයට වඩා උසට රාජ ඔටුනු සහිත හිස් දන් දුන්න කියලා. ඒ දානාදී පාරමිතාවන් එපමණ උසස්සාකාරයට පිරුවේ වීරිය නිසා. සාරාසංකයේ කල්පලක්ෂයක් පාරමී පුරලත් අන්තිම ආත්මභාවයේ වීරියෙන් තොරව රහත් වෙන්න උතුම් ලෞතුරා බුදු බව ලබන්නට නොහැකි වුණා. අවුරුදු 6ක් තිස්සේ සාමාන්‍ය මිනිස්සෙකුට සිතාගන්නවත් බැරි තරමේ මහා පුදුම වීරයක් වඩන්නට දුෂ්කරක්‍රියා කරන්නට සිද්ධ වුණා. ඉතින් මේ ආව ගමන තුල පින්වත්නි කොතෙකුත් ජාතක දේශනාවල දැක්වෙනවා බෝසතාණන් වහන්සේ වීරිය පාරමිතාව සම්පූර්ණ කළ ආකාරය. පින්නතුන් අහලා ඇති ජාතක දේශනාවල තිබෙනවා ඉතා වටිනා දේශනාවක් වන්නුපත ජාතකය. ලෞතුරා බුදු බව පිණිස පාරමී පුරන අපේ බෝසතාණන් වහන්සේ එක භවයක වෙළඳාම ජීවනෝපාය කරගත්ත වෙළඳ කුලයක උපන්න. 500ක් මිනිසුන්ට නායකත්වය දුන්නා. ගෙල් 500ක බඩු පටවාගෙන ගම් නියංගම් රාජධානි ඔස්සේ යමින් වෙළඳාම් කරමින් දැහැමින් ජීවිතය පවත්වාගෙන ගියා. එක්තරා අවස්ථාවක එසේ වෙළඳාමේ යන අතරතුර කාන්තාරයක් මැද්දෙන් ගමන් කරනවා. කාන්තාරයේදී මුහුණ පාන්න සිද්ධ වෙන අමිහිරි අත්දැකීම් කටුක අත්දැකීම් ඇති බව වටහා ගත්ත බෝසතාණන් වහන්සේ ඒ ගමනට අවශ්‍ය සියල්ලම සම්පාදනය කළා. ආහාර, ජලය, ගමනාන්තය දක්වාම ඇති වෙන ප්‍රමාණයට සූදානම් කරගෙන ගියා. ක්‍රමක්‍රමයෙන් කාන්තාරය තව දිනකින් අවසන් කළ හැකි මට්ටමේ තිබුණා. නමුත් බලාපොරොත්තු නොවන විපතක් හදිසියේ සිද්ධ වුණා. තව පැය කිහිපයකින් කාන්තාරෙන් ඈතර වෙන්න හැකියාව තියෙද්දි ගමන් වෙහෙස නිසා සියලු දෙනාටම නිින්ද ගිය මොහොතේ මේ කරත්ත ඇදගෙන යන ගවයින් ආපස්සට හැරිලා ඉදිරියට නොව ආපස්සට ගමන් කරන්න පටන් ගත්තා. උදේ අවදි වෙලා බලනකොට කලින්දා හිටපු තැනමයි නැවතත් ඉන්නේ. ආහාර පිළිවෙල කරගන්න ජලය නැහැ. සියලු දෙනාම කලබල වෙනවා. නමුත් මොන අත්දැකීමක් ලැබුණත් වීරියවන්ත සත්පුරුෂයෝ කලබල වෙන්නේ නැහැ. බෝසතාණන් වහන්සේ අවට පරිසරය නිරීක්ෂණය කළා. හොඳින් වැඩුණ පඳුරක් තියෙනවා දැකලා. මේ කාන්තාරයේ මැද්දේ මේ වාගේ පඳුරක් තිබෙන්නේ. තනකොළ වැවිලා තිබෙන්නේ.
මේ පොළොවට දියසීරාවක් ජලය තිබෙන නිසාවිය යුතුයි කියලා හිතලා. වීරයවන්ත මිනිසුන් කිහිප දෙනෙකු යොදවලා එතන හාරන්න පටන් ගත්තා. අඩි ගානක් යටට හාරගෙන යනකොට සියලු බලාපොරොත්තු සුන් වුණා. දැකගන්න පුළුවන් වනේ ගල් තලාවක්. බෝසතාණන් වහන්සේ මේ වලට බැහැලා මේ ගල්තලාවට කනතියල හොඳින් නිරීක්ෂණය කළහම දියසීරාවක හෝඩුවාවක් එතුමන්ට දැනගන්න ලැබුණා. හැමෝම ජීවිතයේ පිළිබඳ බලාපොරොත්තු අත්හැරල හිටපු මොහොතේ වීර්යවන්ත පුරුෂයෙකු ලවා එක් ගල බිඳවලා ජලය ලබාගෙන තමන් වහන්සේගේ ජීවිතයත් එවගේම තමන් සමග වෙළඳාමේ යෙදෙන 500ක් මිනිසුන්ගේ ජීවිතත් ආරක්ෂා කරගන්න එතුමන්ට පුළුවන්කම ලැබුණේ නොපසුබට උත්සාහය වීරිය නිසා. පින්වත්නි, මෙන්න මේ නිසායි මෙම් වීරිය ඇති වටිනාකම ලෞතුරා බුදු බවට පත්වීමෙන් අනතුරුවත් උන්වහන්සේ අගය කළේ, වර්ණනා කළේ. චත්තාරිමානි භික්කවේ සම්මප්පදානානි කතමානි චත්තාරි ඉද භික්කවේ භික්කෝ අනුප්පන්නානං පාපකානං අකුස්සලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති. මහණෙනි, මේ සතරාකාර වීරිය පුද්ගලයෙකුගේ අභිවෘද්ධිය පිණිසම හේතු වෙනවා. කුමක්ද මේ සතරාකාර වීරිය? කතමානි චත්තාරි, කුමක්දේ සතර? ඉද භික්කවේ භික්කෝ අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. යම් කෙනෙක් වීරිය වඩනවා නූපන් අකුසල ධර්ම ඉදිරියටත් නූපදීම පිණිස. මේ මොහොත වෙන විටත් අපේ సంతානයේ පහළ නොවුන රාග, ද්වේෂ, මෝහ, තණ්හා, දිට්ඨි, මානාදී මේ ලාමක අකුසල ධර්ම ඉදිරියටත් අපේ සිතේ නූපදීම පිණිස, පහළ නොවීම පිණිස, හට නොගැනීම පිණිස වීරයක්, උත්සාහයක් අවශ්‍ය කරනවා. චන්දං ජනේති, ඒ සඳහා කැමැත්ත උපදවා ගන්නවා. වායමති, වෑයම් කරනවා. විරියං ආරභති, වීරිය පටන් ගන්නවා. චිත්තං පග්ගන්හාති, සිත යොදවනවා. පදහති, ප්‍රදන් වීරිය වඩනවා. මේ සියල්ලම පින්වත්නි, මේ වීරිය හඳුන්වන්න යොදා තිබෙන සමාන වචන, වේ වචන. ඉතින් මේ විදිහට යම් බුද්ධිමත් ශ්‍රාවකයා තමන්ගේ සිතේ මෙතෙක් නූපන්, තමන්ගේ සිත කිලිටි කරන, තමන්ගේ ගමනට බාධා වෙන, තමන්ට පමණක් නෙමේ අන් අයටත් සමාජයටත් අහිත කරවන ලාමක අකුසල ධර්ම ඉදිරියටත් පහළ නොවීම පිණිස සිතේ කැමැත්ත ඇති කරගෙන ප්‍රධාන වීරිය වඩනවා. එය නූපදීම පිණිස උත්සාහවත් වෙනවා. uppannānaṁ pāpakānaṁ akussalānaṁ dhammānaṁ pahānāya චන්දං ජනේති වායමති
විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති. මේ වෙන විටත් සිතේ පහළ වී තිබෙන ලෝභ ද්වේෂ මෝහ මේ අකුසල ධර්ම තණ්හා දිට්ඨි මානාදී අකුසල ධර්ම තමන්ගේ හිතේ ප්‍රකට වෙන බව තමන්ටම නිරීක්ෂණය වෙනවනම් අවබෝධ වෙනවනම් කෙනෙකුගේ ඇතුළාන්තයේ පින්වත්නි බාහිර සමාජයට පිටට නොපෙනෙන්න පුළුවන්. එනමුත් තමන්ගේ හිතේ පවත්න ස්වභාවය හරි හැටි දන්නේ තේරෙන්නේ වැටහෙන්නේ තමන්ටමයි. යම් වෙලාවක ස්වයං අවබෝධයක් තමන්ගේ සිත තමන් විසින්ම නිරීක්ෂණය කිරීම තුළින් ඇති වෙනවනම් පින්නතුන් අහලා ඇති සතර සතිපට්ඨාන සූත්‍රයේ චිත්තානුපස්සනා සතිපට්ඨානය යස්මින් යස්මින් කනේ යං යං චිත්තං පවත්තති තන්තං සල්ලක්ඛෙන්තෝ චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. මේ චිත්තානුපස්සනා භාවනා මාර්ගයෙන් උගන්වන්නෙත් ඒ මොහොතේ තමන්ගේ සිතේ පහළ වෙන අකුසල ධර්ම වීරියෙන් මැඩපවත්වා ගන්නා ආකාරය. ස රාගං වා චිත්තං ස රාගං චිත්තං තිපජානාති. සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානාති. රාග සහිත සිත රාග සහිත සිතක් කියලා දැනගන්නවා හඳුනගන්නවා. ද්වේෂ සහිත හිතක් නම් මේ වෙලාවේ මගේ හිතේ පහළ වෙලා තිබෙන්නේ ද්වේෂයක් කියලා හඳුනා ගන්නව දැනගන්නවා. පජානාති කියන්නේ දැනගන්නවා. මෝහින් මුලාවටපත් වුණ හිතක් නම් මගේ හිතේ මේ මොහොතේ ක්‍රියාකාරීව පවතින්නේ මෝහය කියලා දැනගන්නවා. ඔය විදිහට මේ සිතේ යම් යම් ස්වභාවයන් අකුසල ප්‍රවාහයන් දැනගෙන සතිමන්තව වීරියෙන් ඒ මොහොතේ ඒ අකුසල චේතනා යටපත් කරන්න පුළුවන් නම් පින්වත්නි එය චිත්තානුපස්සනා විදර්ශනා භාවනාවක් බවට පත් වෙනවා. ඉතින් යම් කෙනෙක් තමන්ගේ සිතේ ඉබ්බන්දු සිතිවිලි හඳුනාගෙන මගේ සිතේ මේ මොහොතේ මේ ලාමක අකුසල සිතිවිලි පහළ වෙලා තිබෙනවා කියලා දැනගෙන ඒවා දුරු කරන්න කැමැත්තක් ඇති කරගන්නවා. ඡන්දං ජනේති. ඒ වගේ මේ සඳහා වෑයම් කරනවා. වීර්ය ආරම්භ කරනවා. ඒ වගේම ඒ සඳහා පරිපූර්ණ වශයෙන් තමන්ගේ සිත යොදනවා. උත්හාන වීරයෙන් කටයුතු කරනවා. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති. තුන්වෙනි කාරණාව තමන්ගේ සිතේ මෙතෙක් පහළ නොවුන කුසල ධර්ම පහළ කර ගැනීම සඳහා යම් කෙනෙක් සිතේ කැමැත්තක් සිතේ උත්සාහයක් වීර්ය ආරම්භ කිරීමක් ප්‍රදන් වීරයක් සිත යෙදවීමක් කරනවා නම් ඒ సంతානයේ නූපන් කුසල ධර්ම උපදවා ගන්න පුළුවන් වෙනවා.
පින්වත්නි මේ කුසල ධර්ම කියලා කිව්වම යහපත් දේවල්නේ. කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යාකතා ධම්මා කියන තැන අභිධර්මයේ එවැගේම සූත්‍ර පිටකයේත් බොහෝ තැන්වල මේ කුසල ධම්මා කුසල ධම්ම කියන වචනය දැක්වෙනවා. කරණීය මෙත්ත සූත්‍රයේත් පින්නතුන් අහලා ඇති කරණීය මත්ත කුසලේන කියන වචනයක් කියවෙනවා. එතන කරණීය මෙත්ත සූත්‍ර අටුවාවේ මේ කුසලයට අර්ථ දෙකක් ඉදිරිපත් කරනවා. පළවෙනි අර්ථය තමයි අත්ත කුසල, දෙවෙනි කාරණය අනත්ත කුසල. අත්ත කුසල කියලා කියන්නේ කල යුතු යහපත් දේ සඳහා ඇති දක්ෂතාවය. එතන කුසලය කියන වචනය විග්‍රහ කරන්නේ කෞශල්‍යභාවය, දක්ෂතාවය කියන අර්ථය ඇතිව. යහපත් දේවල් කරන්න බෑ කෙනෙකුට ඒ සඳහා දක්ෂතාවයක් නැත්නම්. දාන, සීල, භාවනාදී පින්කම් වඩන්න බෑ කෞශල්‍යභාවයෙන් තොරව. ඒ සඳහා හොඳ දක්ෂතාවක් තිබෙන්න ඕන. එවැගේම සීලය පරිපූර්ණව පුරන්නට බෑ ඒ සඳහා දක්ෂ නොවී. එවැගේම සමාධිය පරිපූර්ණව වඩන්නට බෑ දක්ෂ නොවෙන කෙනෙකුට. ප්‍රඥාව දියුණුවන්නෙත් නෑ දක්ෂ නොවෙන කෙනාට. සයි කළ යුතු යහපත් දේවල් සඳහා ඇති දක්ෂතාවය අත්ථ කුසල. එවැගේම අනත්ත කුසල කිව්වම අයහපතෙන් වළකින්න ඇති දක්ෂතාව. අයහපතකින් වළකින්නත් පින්වත්නි යම් කෙනෙකුට දක්ෂතාවක් තිබෙන්න ඕන. ඔබේ ජීවිතයේ පාපයට ආයාචනා කරන ඇතැම් අය ඔබට මුණ ගැහිලා ඇති. සමහර විට හිතවතුන් අමනාප වේදෝ කියන බිය නිසා සමහර ඇත්තෝ පාපයට අනුගත වෙන්න පුළුවන්. පාපයට මොනතරම් බල කළත්, ආරාධනා කළත්, ආයාචනා කළත් පාපෙන් වළකින්ට ඕන කියන වීරය අධිෂ්ඨානයේ තිබෙනවා නම් ඔබට පුළුවන් පව් නොකරන කෙනෙක් වෙන්න. පින්වත්නි, මේ කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමත් සමගම විවිධාකාර එන්නත් ලෝකයට හඳුන්වලා දුන්නා. ඒ එන්නත් වර්ග තුලින් බලාපොරොත්තු වන්නේ අර වෛරසයට ඔරොත්තු දෙන ස්වභාවයක් මේ ශරීරයේ ප්‍රතිශක්තියක් දියුණු කිරීම. මේ වැක්සීන් එකකින් ඔබ ලබන ප්‍රතිශක්තිය වගේම ධර්මයේ තුලින් ඔබට හැකිනම් ප්‍රතිශක්තියක් ලබන්නට සමාජයේ මොනතරම් වෛරස් තිබුණත් ඒ පාපකාරී පුද්ගලයන් නැමැති වෛරසයෙන් ඔබ රෝගියෙකු බවට පත්වන්නේ. එනිසා බාහිර එන්නත් වර්ග එන්නත් කරගන්නවා වගේම ධර්මයෙන් හොඳට එන්නත් වීමක් වීරයක් ඔබ තුල ඇති වුණොත් මොනතරම් පාපකාරී අපාය සහායක යහළුවන් පිරිවරාගත්තත් ඔබේ හිත කවදාවත් පාපයට අනුගත වන්නේ නැහැ. මෙන්න මේ පාපයෙන් වළකින්න කෙනෙකුට ඇති වීරිය තමයි වෙන්වත්නි අනත්ත කුසල හැටියට සඳහන් වන්නේ. ඒ වගේම අටුවා දේශනාවල ප්‍රඥාව කුසල හැටියට
දක්වා තිබෙනවා. පඤ්ඤා උච්චති කෝසල්ලං. ඒ වගේම අටුවා දේශනාවල මෙහෙම විග්‍රහයකුත් දැක්වෙනවා. කුස සංඛාතේ පාපකේ අකුසලේ ධම්මේ චලයන්ති සලයන්ති කම්පෙන්ති විද්ධංසෙන්ති ඉති කුසලං. කුස සංඛ්‍යාත අකුසල ධර්ම ලෝභ ද්වේෂ මෝහ සිතින් දුරු කිරීම ඉවත් කිරීම කුසලයේ හැටියට අර්ථ දක්වලා තිබෙනවා. අකුසලයෙන් දුරුවීම කුසලය. දැන් පින්වතුන්ට පැහැදිලි ඇති මේ කුසලය කියන වචනය අපි භාවිතා කළාට මේකේ මොනතරම් ගැඹුරක් හරයක් අර්ථයක් තිබෙනවද? තමන්ගේ සිතේ මෙතෙක් පහළ නොවන කුසල ධර්ම පහළ කරගන්නට යම් කෙනෙක් කැමැත්තක් ඇති කරගන්නව නම් වෑයම් කරනව නම් වීරිය ආරම්භ කරනව නම් ඒ සඳහා පරිපූර්ණ වශයෙන් සිත යොදනව නම් ප්‍රධාන වීරිය වඩනව නම් ඒ පුද්ගල సంతානයේ එක් කුසල ධර්ම උත්පාදනය කරගන්න හැකි වෙනවා. අද දවසේ පෝය දවසේ ඔබ ඔබේ සිතේ නූපන් කුසල ධර්ම උපදවා ගන්න වීරිය වඩන්නට ඇති. අටසිල් සමාදන් වෙන්නට ඇති. හැබැයි සිල් සමාදන් වන පමණින් වීරිය නැත්නම් ඒ සීලය ආරක්ෂා වන්නේ නැහැ. සමාදන් වන පමණින් සීලය රැකෙන්නේ නැහැ පින්වත්නි. වීරිය තිබෙන්නට ඕන සිල්වත් බව ආරක්ෂා කරගන්න. ඒ වගේම සමාධිය ඔබ තුළ වැඩෙන්නේ නැහැ. ඔබ වීරිය පුහුණු නොකරනවා නම්. ඒ වගේම ප්‍රඥාවන්ත මිනිසෙක් වෙන්න බෑ ඔබට. ඔබ තුළ වීරිය නැත්නම්. uppannānaṁ කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඔබේ සිතේ පහළ වුණ කුසල ධර්මයන් බොහෝ කාලයක් ඔබ තුළ ආරක්ෂා වීමට පැවතීමට එක් කුසල ධර්මයන්ගේ වර්ධනයට ඒ වගේම එක් කුසල ධර්මයන් වඩාත් හොඳින් භාවිත බහුලේ කෘත බවට පත් කරගන්න සිතේ කැමැත්තක් උත්සාහයක් වීරියක් වීරිය ආරම්භයක් ප්‍රධාන වීරියක් උවමනා කරනවා. ඇතැම් විට ඔබ තුළ පහළ වන කුසල ධර්ම මේ වීරිය මදවීම නිසා පරිහානියට පත්වෙන්න පුළුවන්. සාමාන්‍ය අය තබා සමහර අවස්ථාවන්හිදී පාරමී පුරන අපේ බෝසතාණන් වහන්සේ පවා උන්වහන්සේ දියුණු කරපු යම් යම් අධි මානසික ගුණ මානුෂීය ගුණ විශේෂයෙන්ම පංච අභිඥාට සමාපatti වැනි උත්තරී මනුෂ්‍ය ධර්ම පවා සමහර අවස්ථාවලදී පරිහානියට පත් වුණා වීරිය අඩුවීමෙන්. ඉතින් තමන්ගේ සිතේ පහළ වන ඒ උතුම් කුසල ධර්ම එලෙසම පවත්වා ගනිමින් ටිකින් ටික නමුත් ඒවා වඩාත් භාවනා වශයෙන් පුහුණු කරමින් දිනෙන් දින ඊටත් වඩා ගුණධර්මවල ආලෝකයක් ලබන්නට ඊට වඩා සාර්ථක වේ ගුණධර්ම ඉදිරියට පුළුල්ව පවත්වාගෙන යන්නට වීරිය උත්සාහය උවමනා කරනවා. අපි බුද්ධ ශාසනයේ වැඩ හිටියා
මහරහතන් වහන්සේ නමක් මහා සීව මහරහතන් වහන්සේ. උන්වහන්සේ මුළු ත්‍රිපිටක ධර්මයම දරාගත්ත ත්‍රිපිටක ධාරී 500ක් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට ධර්ම විනය උගන්වන ආචාර්යයන් වහන්සේ නම. උන්වහන්සේට එක දවසක හිතෙනවා මම මේ ධර්මය දරාගත්තට මම මේ ධර්මය තාම අවබෝධ කළේ නෑ. මාර්ගඵල ධර්ම අවබෝධ කරගන්න මට බැරි වුණා. මම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඕන කියලා උන්වහන්සේට හිතුණා. කාටත් නොදැනී ඒ විහාරස්ථානයෙන් සේනාසනයෙන් පිට වෙලා ඈත ඝන වනාන්තරයකට වැඩම කළා භාවනා වඩන්න ප්‍රදන් වීරිය වඩන්නට. උන්වහන්සේ බලාපොරොත්තු වුණේ වස් තෙමසක් තුළ රහත් වෙන්න. ඒත් උන්වහන්සේට වස්සාන කාලය තුළ බැරි වුණා විශේෂ අධිගමයක් උපදවා ගන්න. භාවනා වැඩුවත් ප්‍රතිඵල ලැබුණේ නැහැ. වසරක් ගත වුණා, වසර දෙකක් ගත වුණා, වසර 10ක් 20ක් ගත වුණා. මේ විදියට පින්වත්නි 30 වසරක් මේ වෙන විට ගත වුණා. තාම මේ ත්‍රිපිටකධාරී මහා සීව ස්වාමින් වහන්සේ පෘථග්ජනයි. මාර්ගඵල ලබන්න බැරි වුණා. තමන් වහන්සේගේ ජීවිතය ගැනම හිතනකොට උන්වහන්සේට මහා දුකක් වේදනාවක් ඇති වුණා. එක දවසක නොදැනීම අනේ මෙතරම් වීරිය වඩලත් මට මාර්ගඵල ලබන්න බැරි වුණා නෙවෙද කියලා හිතනකොට දෑසින් කඳුළු කඩා හැලෙන්න වුණා. එක්තරා වන දේවතාවක් උන්වහන්සේට පේන ආකාරයට ඉදිරියට ඇවිල්ලා අඬන්න පටන් ගත්තා. මහා සීව ස්වාමීන් වහන්සේ අහනවා ඇයි නුඹ අඬන්නේ? අනේ ස්වාමීනි මේ මාර්ගඵල කියන ඒවා හඬලා ලබන්න පුළුවන් නම් ඒ මාර්ගඵල ලබන්නයි මාත් මේ හඬන්නේ කියලා මේ දෙව්දුව ප්‍රකාශ කරනවා. මහා ශිව ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ තමන්ටම අවවාද කරගන්නවා. මහා සීවය බලන්න ඔබට දෙවිවරු පවා උසුළු විසුළු කරනවා. වීරිය වඩන්න. මේ විදියට තමන්ටම අවවාද කරගෙන උන්වහන්සේ තවදුරටත් වීරිය වඩලා කෙටි කලක් තුල මහා රහත් භාවයට පත් වුණා කියලා ධර්මයේ සඳහන් වෙනවා. මේ විදිහේ ශ්‍රාවක චරිත තිබෙනවා පින්වත්නි. මේ වීරියෙන් ලෝකෝත්තර දියුණුව සාක්ෂාත් කරගත් ආකාරය පිළිබඳව. ඒ වගේම පිරිනුවන් පානා මොහොතේදී ලෞතර බුදුරජාණන් වහන්සේ අනද මාහිමියන් වහන්සේට වදාළ දේශනාව. ආනන්ද ඔබ ගොඩක් පින් කළ කෙනෙක්. ප්‍රධාන මනුයුංජත ආනන්ද වීරිය වඩන්න ඔබට රහත් වෙන්න පුළුවන් කියලා. ඒ වෙන විට සෝතාපන්න භාවයට පත් වුණ බුද්ධෝපස්ථායක අනද මාහිමියන් වහන්සේට ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළ. පින්වත්නි, තුනුරුවන් සරණ යෑමෙන් ගිහි පැවිදි හැම දිනම බලාපොරොත්තු වන්නේ මේ සංසාර දුකින් මිදීම, මාර්ගඵල අවබෝධ කිරීම. ඒ ලෝකෝත්තර අර්ථය, ඒ උත්තම අර්ථය සාක්ෂාත් කර ගැනීමට නම් පුද්ගල සිතක වීරිය තිබෙන්නට ඕන. ඒ වගේම මෙලව ජීවිතයේ යම් යම් කාරණාවන් පිළිබඳවත් ඔබට බලාපොරොත්තු තිබෙන්න පුළුවන්. ඉලක්ක තිබෙන්න පුළුවන්. මෙලව ජීවිතයට බලාපොරොත්තු වන ඉලක්ක ජය ගන්නත් කුසිතකමින් තොරව, කම්මැලිකමින් තොරව වීරිය ඔබේ ජීවිතේ පුහුණු කරන්න ඕන. යම් කෙනෙක් පින්වත්නි
යම් කටයුත්තක් ක්‍රියාවක් කරන්න කලින් හෙට දවසේ මට මේ වැඩේ කරන්න තිබෙනවනේ, හෙට මහන්සි වෙන්න ඕන නිසා දැන් විවේක ගන්න ඕන කියලා හිතලා යම් කෙනෙක් කුසීතකමින් කම්මැලිකමින් කටයුතු කරනවා නම් පින්වත්නි, ඒ පුද්ගලයාට ඒ කුසීත භාවය මැඩපවත්වාගෙන බලාපොරොත්තු වන ඉලක්කය සාක්ෂාත් කරගන්නට ලැබෙන්නේ නැහැ. එවගේම යම් ක්‍රියාවක් කොට අවසන් වුණහම අද දිවා කාලේ ඊයේ දවසේ මං මේ කටයුත්ත කළානේ, මේ වැඩේ කළානේ කියලා සමහර ඇත්තන්ට කම්මැලිකම කුසීතකම ඇති වෙනවා. එවගේම පින්වත්නි, යම් ගමනක් බිමනක් යා යුතු නම් හෙට දවසේ සමහර ඇත්තන්ට අද දවසේදී හිතෙනවා හෙට ගමනක් යන්න තිබෙන නිසා දැන් මහන්සි වෙන්න බෑ, දැන් මේ වැඩේ කරන්න බෑ, මං විවේක ගන්න ඕන කියලා. එවගේම යම් ගමනක් ගිහිල්ලා ආවම අද දවල් කාලේ ඊයේ මේ වගේ දුර ගමනක් ගියානේ, දැන් මහන්සි වෙන්න බෑ, මේ වැඩේ කරන්න බෑනේ කියලා මන්දෝත්සාහි වෙලා සමහරට කම්මැලි වෙන අවස්ථා තිබෙනවා. එවගේම යම් අවස්ථාවක තමාගේ කුස පිරෙන්න ආහාරයක් නොලැබෙන තැන අනේ මේ බඩගින්නේ මේ කුසගිනි වේදනා දරාගෙන කොහොමද මේ කාර්යයන් මම කරන්න කියලා සමහරට කම්මැලිකම ඇති වෙලා වීරියත් හරිනවා. ආහාර අනුභව කළාම දැන් මේ වෙලාවේ මගේ කුස පිරිලා තිබෙන්නේ, මේ ආහාර ගත්ත වෙලාවේ කොහොමද මේ වැඩ කරන්න කියලා සමහරු ඒවා කල් දානවා. ඒ වගේම යන්තම් හෝ අසනීපයක්, ලෙඩක්, කායික දුර්වලතාවයක් ඇති වුණාම අනේ මේ වෙලාවේ මට මහන්සි වෙන්න බෑ, මගේ කය දුර්වලයි, මම රෝගියෙක් කියලා හිතලා සමහරට කම්මැලිකමින් කළ යුතු දේවල් කල් දානවා. ඒ රෝගී සුවපත් වුණාම සමහරට මම නිරෝගී වෙලා වැඩි වෙලාවක් වැඩි කාලයක් නෑනේ, තාමත් මට මහන්සි වෙන්න බෑනේ කියලා අදාළ කාර්යයන් කල් දැමීමට හිතනවා. මෙහෙම කල්පනා කර බැලුවම් පින්වත්නි, අර අපේ සාමාන්‍ය ව්‍යවහාරයේ තිබෙනවා කම්මැලියාට දිවස් තිබෙනවා කියලා. ඉතින් මේ විදියෙන් අනාගතය බලලා අතීතයේ බලලා යම් යම් දේවල් කුමක්කෝ කාරණයක් ගලපාගෙන කළ යුතු කාර්යයන් කල් දැමීමේ ස්වභාවය තමයි කුසීත පුද්ගලයා තුළ දකින්නට ලැබෙන්නේ. ඉතින් මේවා හඳුනාගෙන තමන්ගේ ජීවිතයේ මෙලවට බලාපොරොත්තු වන යහපත සාක්ෂාත් කරගන්නත් යම් කෙනෙකුට දැඩි වීරයක්, දැඩි උත්සාහයක් උවමනා කරනවා. විශේෂයෙන්ම මේ ධර්මය ශ්‍රවණය කරන කාලය වන විට මුළු ලෝකේ පුරාම, විශේෂයෙන් අපේ ලංකාවේත් ජන ජීවිත යම් ආකාරයකට සංකීර්ණ ගැටලු මතුවෙමින් පවත්නා කාලයක්. විවිධාකාර ජීවන ගැටලු මේ බණ අහන මොහොත වෙන විට ඔබට තිබෙන්න පුළුවන්. ඒ වගේම වෙනදාට වඩා ජීවත් වීමේ අපහසුකම් ඔබට දැනෙන්න පුළුවන්. පින්වත්නි, ඔබ අහලා ඇති අතීතයේ අනුරාධපුර යුගයේ 12 වසක් වර්ෂාව නැතිව ගොවිතැන් පාළු වෙලා, භවභෝග විනාශ වෙලා, ආහාර පාන නැතිව කැලේ වන පල මුල් ගෙඩි කොළ අනුභව කරමින් මිනිස්සුන් ඉතා දුෂ්කර කාලයක් ගෙව්ව කියලා. ඇතැම් විට පිණිස ගා වැඩියම දානය නොලැබීමෙන් භික්ෂුන් වහන්සේ
වනේ කරකොල ටිකක් වළඳලා තමන් වහන්සේලාගේ ජීවිත ආරක්ෂා කරගත්තා. එනිසා මොන කරදර බාධක අභියෝග පැමිණියත් අගහිඟකම් ආවත් අපේ මේ මනුස්ස ජීවිතයේ පින්වත්නි අපිට වටිනවා. අයි කවදා මෙවන් වටිනා ජීවිතයක් අපිට ලැබේවිදැයි අපිට හිතාගන්න බෑ පින්වත්නි. බුද්ධෝත්පාද කාලයක ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරමින් කල්යාණ මිත්‍ර ඇසුර ලැබමින් තුනරුවන්ට දෑත ඔසෝලා වඳින්න පුදන්නට පුළුවන් නිරෝගී කයක් නිරෝගී මනසක් ඇතිව හොඳ වැටහෙන මානසික ශක්තියක් ඇතිව පින් දහම් කරගන්න තරම් උත්තම ජීවිතයක් අපිට ලැබිලා තියෙනවා. සමහරට හිතන්න පුළුවන් අනේ මේ ලංකාව මොනතරම් පිරිහිලාද මේක ජීවත් වීමවත් වැඩක් නැණි කියලා. පින්වත්නි ලෝකේ කොහේ ජීවත් වුණත් ඊට වඩා මේ මාතෘ භූමිය අපිට වටිනවා. දලදා වහන්සේ දෙනමක් වැඩ ඉන්න පුණ්‍ය භූමිය මේ ලංකාව. බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්න පුණ්‍ය භූමිය ලංකාව. ඒ වගේම තථාගත බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ලෝකේ උත්තම ශ්‍රේෂ්ඨම පුණ්‍ය භූමිය රුවන්මැලි මහා සෑරදුන් වහන්සේ වැඩ ඉන්න උතුම් පුණ්‍ය භූමිය ලංකාව. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට පමණක් නෙමෙයි කකුසඳ කොණාගමන කාශ්‍යප ගෞතම යන සතර බුදුරජාණන් වහන්සේලාටම පූජා වුණ පුණ්‍ය භූමිය මේ ලංකාව. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට නව වාරයක් පූජා වුණ පුණ්‍ය භූමිය මේ ලංකාව. එනිසා මේ දැනෙන පීඩනයන් සාමකාමීව ඉවසා දරාගෙන වීරිය වඩමින් මේ ජීවිතයේ බලාපොරොත්තු අභිවෘද්ධිය සාක්ෂාත් කරගන්නට අදිෂ්ඨාන පිහිටවාගෙන එයම නිවන් ගමනටත් පාරමිතාවක් අදිෂ්ඨාන පාරමිතාවක් වීරිය පාරමිතාවක් බවට පත් කරගෙන අද බක්පුර පසළොස්වක් පොහෝදා උදෑසන කාලයේ සිට කායද්්වාරයෙන් වාග්ද්වාරයෙන් මනෝද්වාරයෙන් ත්‍රිවිධද්වාරයෙන්ම බොහෝ කුසල් රැස් කරගන්නට යෙදුණා. මේ මොහොතේදී ධර්ම ශ්‍රවණය කිරීමෙන් උපදවා ගන්නා ලද භාවනාමය කුසලයක් පළමුව මේ උතුම් පින්කමට පුණ්‍යවන්ත දායකත්වය ලබා දෙන පින්තුන් වෙනුවෙන් දායකත්ව අරමුණු වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමට සාවධාන වෙමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරණ පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් වසර 28කට පෙර පරලෝ සැපත් වීද ටී විජේසුන්දර ආදරණීය පියාණන්ගේ ජන්මදිනය සිහිපත් කර එතුමාටත් වසරකුත් මාස 3කට පෙර පරලෝ සැපත් නිමලාවතී මංචනායක ආදරණීය මෑණියන්ටත් වසර 32කට පෙර පරලෝ සැපත් රාගල් කන්ද අලව්ව පදිංචිව සිටි සෝමසිරි කුලරත්න මහතාටත් වසර 9කට පෙර පරලෝ සැපත් ලෝලුවාගොඩ ලීලා රත්නායක සොයුරියටත් වසර 3කට පෙර පරලෝ සැපත් පස්යාල ඉන්ද්‍රා වික්‍රමරත්න සොයුරියටත් ඇයගේ මෑණියන්ට සහ සොයුරු වික්‍රමරත්න මහතාටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් දේශකයන්න් වහන්සේ ඇතුළු තමන්ටත් පවුලේ සැමටත් නිර්වාණ අවබෝධය පිණිසම මෙම කුසලයේ හේතු වේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් දායකත්වයේ දරනවා ලෝලුවාගොඩ මදුරුපිටිය පදිංචි KWEML විජේසුන්දර ඇතුළු දූතරු පිරිස. තම ස්වාමි පුරුෂයා වන ආතර් ගුණසේකර මහතාටත් පරලෝසපත් ඥාතීන් වන රිචඩ් මාමා සහ ලිලි නැන්දාටත් මිතුරියන් වන අයිරින් පෙරේරා ශ්‍රීමති පියසිරි යන අයටත් සියලුම පරලෝසපත් ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් ගෞරවනීය දේශකයන්න් වහන්සේට සිත ප්‍රාර්ථනා කිරීම සඳහාත් දායකත්වයේ දරනවා කිරුළපන කොළඹගේ මාවත පදිංචි සෝමා ගුණසේකර මහත්මිය. අප්‍රේල් මාස 16 වෙනි දින 80 වෙනි ජන්මදිනය සමරන එච්.ඒ. නන්දාවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහාත් අප්‍රේල් 15 වෙනි දින 24 වෙනි
ජන්මදිනය සමරන ශයිනි ඉෂාරා දියණියට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම සහ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද කිරීම සඳහාත් 2008 වසරේ අප්‍රේල් මාස 18 වන දින පරලෝ සැපත් YHP පියදාස පියාණන්ටත් 2004 වසරේ අප්‍රේල් මාස 8 වන දින පරලෝ සැපත් JB කරුණාරත්න මාමණ්ඩියට සහ 2009 වසරේ පෙබරවාරි මාස 1 වන දින පරලෝ සැපත් BA සෝමාවතී නැන්දනිය ඇතුළු දෙපාර්ශවයේම පරලෝ සැපත් සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් ජයනි ප්‍රමෝදා දියණියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට සහ සියලු යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට වීමට ආශිර්වාද කිරීම සඳහාත් ස්වාමි පුරුෂයා ඇතුළු සියලුම සුජීවත්ව සිටින ඥාතීන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් යුතුව දායකත්වයේ දරනවා වේයන් ගොඩ මාබොඳල විතාන මුල්ල පදිංචි YHP අශෝකාරංජනී පතිරත්න මහත්මිය. පරලෝසපත් චිත්‍රාල්ද සිල්වා සහ ඥානාද සිල්වා යන දෙමව්පියන්ටත් පරලෝසපත් එඩ්මන්ඩ් සහ කුසුම් ගුණරත්න වයලා සහ විශ්මන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා කොළඹ හත පදිංචි දෙවාන් ගුණරත්න සහ දෙවන්‍යා ගුණරත්න යන දූතරුවන්. ජයරත්න සහ කමලාවතී යන දෙපළගේ පරලෝසපත් දෙමව්පියන් වන RM උක්කු බණ්ඩා NKB මුතුමැණිකා සහ කට්ටඹුවාවේ PM ඩිංගිරි බණ්ඩා සහ RM උක්කු අම්මාටත් එම පවුල්වල පරලෝසපත් සියලුම සහෝදර සහෝදරියන් දූතරුවන් සියලුම දෙනාටත් ටිකිරි අම්මා නන්දනී සෝමබන්දු යන අයගේ පවුල්වල පරලෝසපත් දෙමව්පියන්ටත් දෙපාර්ශවයේ පරලෝසපත් සියලුම ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින සැමට සෙත් පැතීම සඳහාත් දායකත්වයේ දරනවා පාදෙනිය ඇඹලේගොඩ පදිංචි RM ජයරත්න මහතා සහ PM කමලාවතී මහත්මිය. අප්‍රේල් මාස 16 වන දින ජන්මදිනය සමරන තම දියණිය වන දසුනි විමංශාටත් අප්‍රේල් මාස 1 වන දින ජන්මදිනය සැමරූ තම බිරිඳ වන සුජාතා මහලේකම් මහත්මියටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම සඳහාත් 2000 වසරේ අගෝස්තු මාස 13 වන දින පරලෝ සැපත් තම පියාණන්ටත් 2014 වසරේ පෙබරවාරි මාස 20 වන දින පරලෝ සැපත් තම මෑණියන්ටත් සියලුම ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් දායකත්වයේ දරනවා බුලත් කොහුපිටිය තිලක සෙවන පදිංචි චාල්ස් ධර්මසිරි හේවගේ මහතා. පරලෝසපත් දෙමව්පියන් ඥාතීන් ඇතුළු සෑම දිනාටම නිර්වාණ අවබෝධය පිණිසම මෙම ධර්මානුශාසනාවේ කුසල බලය හේතු වේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුව දායකත්වයේ දරනවා ගල්කිස්ස ගාලුපාරේ පදිංචි සදහැවත් පින්වතියක්. දැන් පුණ්‍යානුමෝදනා කිරීම සඳහා ගෞරවනීය දේශකයන්න් වහන්සේට නැවතත් ආරාධනා කරනවා. පින්වත්නි, අද බක්පුර පසළොස්වක් පොහෝදා මේ රාත්‍රී ධර්මානුශාසනාව සඳහා අනුග්‍රහය දක්වන්නට දායකත්වය දක්වන්නට යෙදුනේ දායක පින්නතුන්ලාගේ ධර්ම ප්‍රාර්ථනා පුණ්‍ය ප්‍රාර්ථනා සියල්ලම සඵල වේවා. මෙලව ජීවිතයෙන් නිදුක්භාවය නිරෝගී සම්පත්තිය චිරජීවනය කායික සුවපත්භාවය මානසික සහනය ලැබේවා. එවගේම පරලොව සැපත් සියලු ඥාතීන්ට පරලොව ජීවිතයේ සැපය සහනය සැනසිල්ල වේවා. ජන්මදිනය සිහිපත් කරන ඒ සියලුම පින්නතුන්ලාට වාසනාවන්ත පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා. එවගේම කවදත් ශ්‍රී ලංකා ගුවන් විදුලියේ මේ සද්ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන සුවහසක් ශ්‍රාවක පින්වන්ත ඔබ හැම දෙනාටමත් ඔබේ පවුල්වල සියලු දෙනාටමත් නිදුක්භාවයේ නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සැලසේවා. දායකත්වලාභී පින්නතුන්ලාටත් ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටත් මේ අභියෝග සුවසේම ජයගෙන මේ ජීවිතය කායික සුවපත්භාවයෙන් මානසික සහනයෙන් ගත කරන්නට ශක්තිය බලය වීරිය වැඩේවා. එවගේම සම්‍යක් ප්‍රාර්ථනා සඵල වේවා. බාධක කරදර දුරු වේවා. දෙලව ජයගෙන ප්‍රාර්ථනීය බෝධියෙන් සැමට අග්‍ර අමා මහ නිවන් සුව ලබා ගැනීම දක්වාම හේතු වාසනා වේවා කියා අපි කරුණාවෙන් පුණ්‍යානුමෝදනා කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණානිසංස කුසල බලයෙන් සැමට සැම කල්හි සියලු සැනසෙල්ල වේවා. සාදු සාදු සාදු. සදහැවතුනි, ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ කුරුණෑගල ඓතිහාසික දොළුකන්ද සලියාරණ අරණ්‍ය සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය විචිත්‍ර භානක රාජකීය පණ්ඩිත සද්ධර්ම කීර්ති ශ්‍රී පූජ්‍යපාද වේදෙනියේ නන්දසීල ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. සදහැවතුනි, මෙම ධර්මානුශාසනාවෙන් අනතුරුව පොහොදා ධර්ම සාකච්ඡාවට ඔබට සවන් දිය හැකියි. ඔබට තෙරුවන් සරණයි.